එහෙනම් ආයුබෝවන් දරුවනි. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යාව 8 වන ඒකකය. සමහරුකේ 8 වන නිපුණතාව කියලා. මොකක්ද? උචිත තාක්ෂණයන් භාවිත කරමින් ශාක ප්‍රචාරණයේ නියැලීම. සමහරු මේකට කියනවා නිකම්ම ශාක ප්‍රචාරණය කියලා. මේ යටතේ අපි දැන් කතා කරන්න යන්නේ අපේ 3 වෙනි පාඩම සාර්ථක වගාවක් සඳහා බීජවල තිබිය යුතු තත්ත්ව. දැන් අපි නිකම් බීජ නෙමෙයි ළමයෝ සිටවීමට ගන්න ඕනන්නේ උසස් ගුණාත්මක බීජනේ. එතකොට අන්න ඒ වාගේ හිතවන්න තෝරගන්න බීජවල තියෙන්න ඕන උසස් තත්වයන්, උසස් ගුණාත්මක තත්වයන් මොනවද කියලයි මේ කතා කරන්න කල්පනාව. මේ යටතේ අපි කරන දෙයක් තියෙනවා. දැන් අපිට මෙහෙම හිතන්නකෝ ළමයෝ දැන් අපිට දෙනවා බීජ තොගයක්. දැන් මේ බීජ තොගය දීලා කියනවා මේක දැන් ඔයා වගා කරන්න නැත්නම් සිටුවීමට යොදා ගන්න කියලා. එතකොට මේ බීජ තුගය ඔය කියන තරම් හොඳද නරකද කියලා මං සොයා බලන්න ඕන. ඒ වගේ වෙලාවට මම මොකද්ද කරන්නේ? මට මේ බීජ තුගයම පරීක්ෂා කරන්න බෑ ළමයෝ. මේකෙන් මම බීජ ස්වල්පයක් යොදා ගන්නවා. ඒ යොදා ගන්න බීජ ස්වල්පයට කියනවා අපි බීජ නියැදියක් හෙවත් බීජ සාම්පලයක් කියලා. මේකෙන් මම බීජ ටිකක් ගන්නවා, තුගෙන් ටිකක් ගන්නවා. ඒකට කියනවා මම බීජ නියැදිය හෙවත් බීජ සාම්පලය කියලා. ඒකල මොකද්ද කරන්නේ? මේ ගත්ත බීජ ස්වල්පය, එහෙම නැත්නම් බීජ නියැදිය, එහෙම නැත්නම් බීජ සාම්පලය. එතන බීජ නියැදිය. බීජ නියැදිය අරගෙන ඒක ළමයි විවිධ පරීක්ෂාවන්ට ලක් කරනවා. අන්න ඒ සාම්පලයේවත් නියැදියට මං විවිධ පරීක්ෂා කරනවා. කරලා බලනවා ලැබෙන අගයන් කොහොමද කියලා. ඒ මත මම මේ බීජ තොගයේ ගුණාත්මය මෙහෙමයි, මේක හිතවන්න හොඳද නරකද කියලා තීරණය කරනවා. දැන් හරියට මේ වගේ වැඩක් ළමයි. අපි කඩේකට යනවා, අපි හිතමු එළවලු ගන්න මොනවද? බණ්ඩක්ක ගන්න ගියා. අපිට දැනගන්න ඕනේ මේ බණ්ඩක්ක තොගය බණ්ඩක්ක මෝරලාද කියලා. අපිට අයිතියක් නැහැනේ මෙතන වාඩි වෙලා හිමීට ඔක්කොම බණ්ඩක්ක කොහොමද මෝරලාද කියලා හොයාගන්නේ? බණ්ඩක්ක කරලක් අරන් අග්ගිස්ස කඩවුවාම ළමයෝ පහසුවෙන් කැඩෙනවා නම් ටික් ගාලා මේක මෝරලා නැහැ. එහෙම නැත්නම් මේක එක්ක ගහේදි මෝරලා, එහෙම නැත්නම් නෙලව්වට පස්සේ මෝරලා මේක කෙඳි හටගෙන. එතකොට ඒක පරිභෝජනයට යෝග්‍ය නැහැ. ඉතින් ඔයාට පුළුවන් ද මෙතන වාඩි වෙලා මේ බණ්ඩක්ක කිලෝ එකම කඩ කඩින්න ගුටි කාලා ඉන්න බෑ. ඔයා මොකද්ද කරන්නේ? අහම්බෙන් කරලක් දෙකක් කඩලා බලනවා. කරලක් කඩපුවාම මෝරලා නැත්නම් ඔයා උපකල්පනය කරනවා අනෙක් බණ්ඩක්කත් ඒ වාගේ ඇති කියලා. ඉතින් මෙතනත් එහෙම තමයි අපි කරන්නේ. අපිට බීජ කිලෝ 1000ක් ආවොත් හිටවන්න ගන්න කියලා මට මේ කිලෝ 1000ම ටෙස්ට් කරන්න බෑ. මම මේකෙන් සාම්පලයක් ගන්නවා. අරගෙන මේක පරීක්ෂා කරනවා. එතකොට මෙතන මේ සාම්පල් ගන්න හිවත් නියඳි ලබා ගන්න ක්‍රම තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න කල්පනාවක් නැහැ මෙතන. සාම්පල් ගන්නකොට ආහඹු විදියට ඒවා සසම්භාවීව ගන්නවද? ස්ට්‍රැටිෆයි හිවත් ස්තර වලට වෙන් කරලා ගන්නවද? ආදී වශයෙන් ක්‍රම තියෙනවා. අපි ඒක අමතක කරලා කෙලින්ම හිතමු දැන් ඔන්න ළමයෝ බීජ තොගය තියෙනවා. ඕකෙන් අපි බීජ කීපයක් නැත්නම් බීජ ටිකක් තෝරගත්තා. ඒකට කියනවා බීජ සාම්පලය හෙවත් බීජ නියැදිය කියලා. දැන් ඔන්න අපි ඒක ටෙස්ට් කරන්න යනවා. ඒ ටෙස්ට් කරලා හම්බෙන තත්වයන් මත තමයි අපි මේ බීජවල ක්වොලිටි එක හෙවත් ගුණාත්මය ගැන කියන්නේ. ඒක තමයි මේ පාඩම යටතේ අපි දැන් මේ කතා කරන්නේ. මෙන්න කියනවා ඒකට බීජ පරීක්ෂා කිරීම. නැත්නම් seed testing, සමහරු කියනවා testing of seeds කියලා. සිටුවීමට පෙර බීජවල උසස් ලක්ෂණ තිබේදයි පිරික්සන එක තමයි මේ කරන්නේ. එහෙනම් ඇයි අපි එහෙම පරීක්ෂා කරන්නේ? අපිට එහෙම පරීක්ෂා කරලා තීරුම් ගන්න පුළුවන් මේ බීජ හිටවන්න හොඳද? අයියෝ මෙයා නම් හොඳ නෑ, ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා කියනවා බීජ පරීක්ෂා කිරීමේ වැදගත්කම සිටුවීමට යෝග්‍ය හා ප්‍රතික්ෂේප ගන්න නැති බීජ හඳුනා ගන්න පුළුවන්. දැනගන්න අපේ රටේ තියෙනවා නේද ළමයෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන බීජ සහතික කිරීමේ සේවය කියලා එකක්. මේ යටතේ ප්‍රධාන කාර්යාලය තියෙනවා ඒගොල්ලන්ගේ කොහෙද? ගන්නොරුවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකේ ශාඛාවන් තියෙනවා. මහහෙළු පල්ලම, නිකවැරටි ආදී ස්ථානවල තියෙනවා ඒකේ ශාඛාවන්. ඉතින්දි මොකද්ද කරන්නේ? ගොවීන්ගේ බීජ ගෙනාපුවාම ඒගොල්ලෝ ඒක චෙක් කරලා බලනවා. චෙක් කරලා බලලා කියනවා මේක හොඳ නම් හොඳයි, නරක නම් නරකයි කියලා එහෙම සහතික ලබා දෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය මගින් පරීක්ෂා කරලා
එහෙම සහතිකයක් දීපු බීජ වලට තමයි අපි කියන්නේ ළමයෝ සහතික කළ බීජ කියලා. මේ යෝග්‍යතා සහතිකය කියන්නේ ඒ වගේ පොඩි කඩදාසියක්. ඒක බීජ මල්ලත් එක්ක අමුණලා තියෙනවා. ඒකේ මුද්‍රණය කරලා තියෙනවා තියෙන ගුණාත්මයන් මොනවද කියලා. එතකොට පාරිභෝගිකයා නැත්තම් ගොවියට තේරුම් ගන්න පුළුවන් මම හදන්න යන්නේ මේ වාගේ ලක්ෂණ තියෙන බීජ බව. තේරුණාද? එතකොට අන්න එහෙම බීජ සහතික කිරීමේ සේවා මගින් ඔයාගේ බීජ තොගවලට සහතික නිකුත් කරන්න ගියාම ඔයාට පරීක්ෂා කරන්න වෙනවා. එතකොට ළමයෝ දැන් මේ විදිහට අපිට එක වෙලාවකට අවශ්‍ය වෙයි බීජ සාම්පලය ගන්නවද, පැල කරනවද නැද්ද? එහෙම නැත්නම් මේකට සහතිකයක් දෙනවද නැද්ද? ඉතින් එහෙම කරන්න ගියාම නිකන් දෙන්න බෑ. අපි කරන්නේ මොකක්ද? ඒවා චෙක් කරලා බලනවා. එතකොට යෝග්‍යද නැද්ද කියලා බලන්න. එහෙම නැත්නම් සහතික දෙනවද නැද්ද කියලා බලන්න බීජ පරීක්ෂා කරන්න වෙනවා. මීට අමතරව අපි කොහෙන් හරි බීජ සල්ලි දෙන්න සල්ලි දීලා බීජ ගන්න ගියාම දැන් ඉස්සර ඔය ගම් වල මේක අපටත් මතකයි ළමයි. ඔය වී කොහේ හරි බිත්තර ඒ කාලේ දැන් ඔය සහතික කළ කතාවක් නැහැ. බිත්තර වී උකුරන්න තියනවා ගියාම ගිහිල්ලා වයස් තාත්තලා එහෙම කරන්නේ මොකද්ද? මට මතකයි ඔය වී ටිකක් අරගෙන හබර්ලා කොල්ලේක ඔතාගෙන එනවා. ඇවිල්ලා ඕක පැල කරලා බලනවා. පැල වෙනවා නම් විතරයි ඕක ඒ කාලේ තිබුණ සල්ලි දීලා වී ගත්ත එකක් නෙවෙයි වී වලට වී මාරු කරනවා. අපි මේ වී ගන්නවා ඔයාට ඔය මේ වී දෙන්න. බුසල් මෙච්චරක් කියලා එහෙම කරනවා. එහෙම පරීක්ෂා කරනවා. මීට අමතරව බීජවල ප්‍රරෝහණ ශක්තිය දැනගත්තාම ඒ මගින් අපට පුළුවන් කොච්චරක් බීජ වපුරන්න ඕනද කියලා හොයාගන්න. දැන් මෙහෙම හිතන්නකො නිකම්ම මම නිකන් උදාහරණයක් කියන්නේ. එක්තරා බීජ සාම්පලයක් තියෙනවා. දැන් මෙතනින් ගණන් දෙන්නත් පුළුවන් ඔබට මේ විදිහට ළමයෝ. එක්තරා බීජ සාම්පලයක් තියෙනවා මේකේ ප්‍රරෝහණ ශක්තිය පැලවීමේ ප්‍රතිශතය මොකක් හරි ක්‍රමයකින් හොයාගෙන තියෙනවා ළමයි 90යි කියලා. මේකට කියනවා ප්‍රරෝහණ ශක්තිය කියලාත් කියනවා ප්‍රරෝහණ ප්‍රතිශතය කියලාත් කියනවා. මේක 90යි කියලා කියනවා. හරිද? දැන් මොකද්ද ඒ කියන්නේ? බීජ 100ක් පැල කළොත් 90ක් පැල වෙනවා. අනිත් 10 පැල වෙන්නේ නැහැ. දැන් ගොවියෙක් කියනවා එයාට මොකක් හරි භෝගයකින් මට ඕනේ පැල 1000ක්. එයාගේ කල්පනාව පැල 1000ක් ගන්න. එයාට පැල 1000ක් ගන්න ඕන නම් එයා බීජ 1000ක් පැල කරලා හරියන්නේ නැහැ. මොකද 1000ම පැල වෙන්නේ නැහැ. එහෙනම් එයා බීජ කීයක් පැල කරන්න ඕනද? මෙන්න මේ විදිහට ළමයෝ සමහර වෙලාවට අපට බහුවර්ණ හම්බ වෙන්න පුළුවන්. දැන් එහෙමනම් මේකෙන් අහනවා එක්තරා ගොවියෙක් එක්තරා බීජ වර්ගයක් පාවිච්චි කරනවා. ඒ බීජවල ප්‍රරෝහණ ශක්තිය 90ක්. එයාට ඒ භෝගේ පැල 1000ක් හදාගන්න ඕනේ අය. මේ පැල 1000ක් හදාගන්න එයා බීජ කීයක් හිටවන්න ඕනද? තවාං කරන්න ඕනද? දැන් මේකෙන් කියන්නේ ළමයෝ මේකනේ. මොකද්ද මේකෙන් කියන්නේ? එයා ප්‍රරෝහණ ශක්තිය 90යි කියන්නේ මොකද්ද ළමයෝ? බීජ 100ක් තවන් දැම්මොත් පැල වෙන්නේ 90යි. අනිත් 10 පැල වෙන්නේ නැහැ. එහෙමනම් එයාට එක බීජයක් පැලවෙන්න බීජ කීයක් තවන් දාන්න ඕනද? 100ක් දැම්මොත් 90 නම් පැලවෙන්නේ එකක් පැලවෙන්න කීයක් ඕනද කියලා හොයන්නේ අපි 100 බෙදනවා 90ෙන්. මෙන්න එක බීජයක් පැලවෙන්න තවන් දාන්න ඕන බීජ ගන්න. මෙයාට ඕන එක බීජයක් පැලවෙන්නද? නෑ 1000ක් පැලවෙන්න. හන්දා මේක 1000න් වැඩි කරනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙයි 10009න් බෙදන්න වෙනවා. එතකොට 1000ට වඩා වැඩි බීජ සංඛ්‍යාවක් ඔබට මෙතන පෙනී යයි. ඕන්නම් බලන්න මෙතන අපට ලැබෙන ගාණ ළමයෝ 100 තාම 100න් වැඩි කරපුවාම අපට ලැබෙනවානේ 10000ක්. මේ බලන්න ළමයි 1100 නේ 100යි 1000යි 10000යි මේක බෙදන්ට වෙනවා ඒකලා කීයෙන්ද 9. මෙයාට සිද්ධ වෙනවා බීජ 1111ක් තවන් දාන්න. මෙයාට සිද්ධ වෙනවා බීජ 1000ක් තවන් දාන්න බෑ. 1111ක් තවන් දාන්න සිද්ධ වෙනවා. 1112ක් කිව්වත් කමක් නෑ. අන්න ඒ විදිහට ළමයි අපට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා බීජවල ප්‍රරෝහණ ශක්තිය දැනගෙන කොච්චරක් වපුරන්න ඕනද හදන්න ඕනද කියලා හොයාගන්න පුළුවන් වෙනවා.
ඒ වගේම බීජ වලට පූර්ව ප්‍රතිකාර. අපි පස්සේ ගැන කතා කරනවා වෙනම ඒකකයක් විදිහට. කිසියම් බීජයක් සිටුවීමට කලින් එයා හදන්න ඉස්සෙල්ලා ඒකට ලබා දෙන විශේෂ තත්ත්වවලට අපි කියනවා පූර්ව ප්‍රතිකාර කියලා. නැත්නම් පූර්ව තත්ත්ව කියලාත් කියනවා. ඒව ලබා දෙන්නත් පරීක්ෂා කරනවා. අපේ බීජවලට මොන වගේ ගබඩා තත්ත්වද ලබා දෙන්නේ? ඒ ගැන කල්පනා කරද්දි අපි බීජ පරීක්ෂා කරනවා. දැන් අපි කතා කරන්නේ ළමයෝ බීජ පරීක්ෂා කිරීම සීඩ් ටෙස්ටිං ගැන. කිසියම් බීජ සිටවන්න ඉස්සෙල්ලා ඒවේ හොඳ ලක්ෂණ තියෙනවද කියලා හොයා බලන එක. බීජ හිටවන්න ගන්න ඉස්සෙල්ලා ඒවේ හොඳ ලක්ෂණ තියෙනවද කියලා හොයා බලන එකයි. වැදගත්කම් වාසි ප්‍රයෝජන තියෙන බීජ පරීක්ෂා කිරීම. එකක් තමයි මේ බීජ හිටවන්න ගන්නවද නැද්ද? දෙවෙනි එක තමයි මේවායේ යෝග්‍යතාවයක් තියෙනවද මේකට බීජ පරීක්ෂා කරලා සහතිකයක් දෙන්න පුළුවන්ද බැයිද? තුන්වෙනුව මේවා අපි සල්ලි දීලා ගන්නවද නැද්ද? ප්‍රරෝහණ ශක්තිය ටිකක් අඩු නම් ප්‍රරෝහණ ප්‍රතිශතය අඩු නම් මෙච්චර පැල ගාණක් ගන්න කොච්චර බීජ හිටවන්න ඕනද? තවාන් කරන්න ඕනද? ඊළඟට මේවායේ යම් ලක්ෂණයක් හොඳ නැත්තම් චෙක් කරපුවාම ඒක වළක්වන්න මොනවද කළ යුතු පූර්ව ප්‍රතිකාර? මේකේ ලක්ෂණ හොඳ නැත්තම් ගබඩා කරද්දි මොන වගේ තත්ත්වද ලබා දෙන්නේ? ඉතින් මෙන්න මේ ගැන තමයි අපි කතා කළේ. කවුරු හරි කෙනෙක් බීජ හිටවන්න ගන්නවා නම් ඒවැය තියෙන යෝග්‍ය ලක්ෂණ අහනවා. පළවෙනි එක පැලවීමේ ප්‍රතිශතය නැත්තම් ප්‍රරෝහණ ප්‍රතිශතය 85ට වඩා වැඩි වෙන්න ඕන. ඒකේ කුණුරොඩු ඒ වාගේ අපද්‍රව්‍ය තියෙන්න බෑ. ඊළඟට වල් පැල හෝ වෙනත් බීජ තියෙන්න බෑ. කැඩුණු බීජ කියන්නේ බීජ කෑලි තියෙන්න බෑ. ඒ වගේම රෝග හා පලිබෝධහාන් ඉන්න බෑ. ඒ වගේම හොඳින් පිරුණු බීජ තියෙන්න ඕන. මොනවද මේ ලක්ෂණ ළමයෝ? ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම ප්‍රරෝහණ ප්‍රතිශතය. පැලවීමේ ප්‍රතිශතය කියලා කියන්නේ මේ වාගේ දෙයක්. මේක අපිට පස්සෙත් හම්බ වෙයි. අපිට මේ ගැන කතා කරනවා නම් මෙහෙම කියත හැකි ළමයෝ. ප්‍රරෝහණ ප්‍රතිශතය කියන්නේ අපි කිසියම් බීජ සාම්පලයක් අරගෙන ඒක පැලවෙන්න පාවිච්චි කරනවා. පැලවෙන්න යොදනවා. ඉතින් අපිට එතන කියන්න පුළුවන් යෙද වූ බීජ සංඛ්‍යාව යට ඉන්නවා. ඒතකොට නියමිත කාලයක් තියෙනවානේ. අපි සාමාන්‍යයෙන් බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය හොයද්දී එක දවසක් නෙමෙයි දවස් 4ක් විතර යනකම් බලනවා. අද කොච්චරක් පැල වුණාද, හෙට කොච්චරක් පැල වුණාද මේ ඔක්කොගම එකතුව තමයි අපි ගන්න. අන්න ඒ විදිහට මෙතන උඩට දානවා ළමයෝ සලකා බලන කාලය තුල ප්‍රරෝහණය වූ බීජ සංඛ්‍යාව. මේක ප්‍රතිශතයක් බවට පත් කරන්න වැඩි කරනවා 100. එතකොට අපි හොඳ තත්ත්වයේ බීජ ගන්නවා නම් අඩුම ගානේ මේවායේ පැලවීමේ ශක්තිය 85ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ඔය කීවේ. දෙවැනි ලක්ෂණය මොකක්ද? ඒවායේ කුණුරොඩු එහෙම නැත්නම් අපද්‍රව්‍ය ආදිය තියෙන්න බැහැ. බීජවල තියෙන්න පුළුවන් අපද්‍රව්‍ය කියලා ගත්තාම ළමයෝ සමහර වෙලාවට කැඩුණු බීජ කෑලි 10ක් බීජ පොතු එහෙම නැත්නම් ඔය බීජ කුඩු වෙච්ච ඒවා දූවිලි මේ වාගේ දේවල් තියෙන්න බෑ. එහෙම නැත්නම් තියෙනවා නම් පුළුවන් තරම් අඩුවෙන් තමයි තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි ළමයෝ මේකේ වල් පැල බීජ තියෙන්නත් බෑ. වෙනත් බීජ වර්ග තියෙන්නත් බෑ. දැන් වල් පැල කියලා ගත්තාම ළමයෝ අපි වගා කරන්නේ මිරිස් නම් මිරිස් වගා කරන ශේෂ්ත්‍රයක හුලන්තලා යට තිබුණොත්. එහෙම නැත්නම් වෙනත් වල් පැල ඇටියක යට තිබුණොත් ඒවා වල් පැල වෙනවා. ඒ වගේම මිරිස්ම තියෙනවා නැත්නම් තක්කාලි තියෙනවා. එහෙම නැත්නම් බටු තියෙනවා. වල් පැල නෙමෙයි. හැබැයි ඒවට අපි කියනවා වෙනත් බීජ කියලා. වගා කරන්නේ මිරිස් අපි කියමු මිරිස් ප්‍රභේදයක්. අපි හිතමු උදාහරණයක් අපි වගා කරන්නේ මිරිස් MI2 කියන ප්‍රභේදය කියලා. MI2 කියන්නේ මිරිස් ප්‍රභේදයක්. එතකොට මේක තිබුණොත් බැරි වෙලාවත් මම නිකන් කියන්නේ නම් පාඩම් කරන්න එපා. MI1 කියන මිරිස් වර්ගයේ බීජ එහෙම නැත්නම්
සන්තාකා හරි වෙන මොකක් හරි මිරිස් වර්ගයක් තිබුණොත් මේ බීජ වල් පැලෑටි වෙනවා. ඒවා මිරිස් නෙවෙයි මෙතන. අපි සලකන්නේ ඒවා other distinguishable varieties ඒවත් වල් පැලෑටි විදිහට අපි ගණන් බලනවා. ඊළඟට ළමයෝ මේවායේ බීජ කෑලි තියෙන්න බෑ. අංක 4 ලක්ෂණය තමයි කැඩුණු බීජ වලින් තොර වෙන්න ඕනේ. කැඩුණු බීජ තියෙනවා නම් මෙහෙම වෙන්න ඕනේ හැබැයි. මෙහෙම බීජයක් තිබිලා මේක කැඩෙනවා. කැඩුණාට පස්සේ ලොකු කෑල්ලක් තියෙනවා පොඩි කෑල්ලක් තියෙනවා. අපි ලොකු කෑල්ල බීජයක් කියලා ගත්තොත් පොඩි කෑල්ල ප්‍රතික්ෂේප කරනවා. නැත්තම් බීජ දෙකක් කියලා ගණන් හදනවා. ඒ නිසා කැඩුණු බීජ පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. එහෙම ගන්නවා නම් ලොකු කොටස විතරයි ගන්න ඕනේ. අනිත් කොටස අපි අතැල්ලා දාන්න ඕනේ. ඒ වගේ මේ බීජවල රෝග හා පලිබෝධ හානි තියෙන්න බෑ. දැනගන්න බීජ මගින් පැතිරී යන බොහෝ රෝග හා පලිබෝධ හානි තියෙන නිසා අපි වගාවට යොදා ගන්න බීජවල රෝග පලිබෝධ හානි හැකිතරම් අවම වෙන්න ඕන. ඒවා තිබුණොත් එහෙම අපේ ක්‍රියාවේ ඵලදායීතාව අඩු වෙනවා. ඒ වගේම මේවා බොල් බාගෙට පිරලා තියෙන්න බෑ. සම්පූර්ණයෙන් පිරුණු හේවත් පූර්ණ බීජ වෙන්න ඕන. අපි බීජ පරීක්ෂා කිරීමෙන් තෝරගන්නේ මෙන්න මේ වායේ කට්ටිය. පරීක්ෂා කරලා බලපුවාම මේ වගේ දේවල් නැත්තම් අපි කියනවා මේගොල්ලෝ අපි අයින් කරනවා කියලා. අපි කොච්චර කතා කළත් අද ලංකාවේ තියෙන ජාතික ගැටලුවක් තමයි උසස් තත්ත්වයේ බීජ වගාවට යොදා ගන්න නැහැ. ඒ තරම් හොඳ බීජ ලංකාවේ ගන්න නැහැ. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් අපේ රචනා ප්‍රශ්නයක් විදිහට දේශීය වශයෙන් උසස් තත්ත්වයේ බීජ ඇයි මෙච්චර නැත්තේ? එකක් තමයි අපේ රටේ හොඳ තත්ත්වයේ බීජ නිපදවන්න තරම් උසස් ප්‍රභේද නැහැ. නිකන් හොඳ ප්‍රභේද හැදෙන්නේ නැහැ ළමයෝ. අපි ඒක ශාකා අභිජනනය ආදී දේවල් කරලා බෝ කරගන්න එපාය. ඉතින් ඒ සඳහා අපේ රටේ තියෙන ටිකක් විතර මන්දගාමී වැඩසටහන. හොඳ තත්ත්වයේ බීජ බෝ කරන දියුණු ශාකා අභිජනන වැඩසටහන් අපේ රටේ ඉතාම අඩු එකක් තමයි. ඉතින් උකට තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. විශාල ප්‍රාග්ධන මුදලක් අවශ්‍ය වෙනවා. ඒ තරම් මුදලක් තුන්වන ලෝකයේ රටක් වන අපට නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ළමයෝ දෙවෙනි එක තමයි මේ උසස් තත්ත්වයේ බිත්තර බීජ නිපදවන්නයි ගබඩා කරන්නයි අවශ්‍ය ලොකු තාක්ෂණයක් තියෙනවා. මම කිව්වේ ඒක තමයි මේ තාක්ෂණය අපේ රටේ නැහැ. තුන්වෙනි එක තමයි බීජ අස්රු නෙලාගත්තට පස්සේ ඒක ඔහෙ නිකන් අතෑරලා දාලා තිබ්බොත් ළමයෝ ඒකේ ක්වොලිටි එක හේවත් ගුණාත්මේ හානි වෙනවා. ඉතින් ඒ හන්දා බීජ අස්රු නෙලාගත්තට පස්සේ ඒකේ ගුණාත්මක හානි නොවන විදිහට අපි වැඩ කරන්න ඕන. බීජවල අස්රු නෙලවුවාට පස්සේ ඒකේ ගුණාත්මක හානි නොවන විදිහට අපි වැඩ කරන්න ඕන. එතකොට එහෙම කරන්න ගොවීන්ට හොඳ දැනුමක් නෑ. දැනගන්න උසස් තත්ත්වයේ බිත්තර බීජ නිෂ්පාදනය කරනවා කියන එකට හොඳ නොලෙජ් එකක් ඕන, දැනුමක්, තාක්ෂණයක් ඕන. ඒ තරම් උසස් තාක්ෂණයක් අපේ රටේ සාමාන්‍ය ගොවීන් සතුව නෑ. ඒ වගේම තව එකක් තමයි ළමයෝ දැන් කවුරු හරි කෙනෙක් හිතන්නකෝ මේ විශාල ආයාසයක් දරාගෙන මේ ඔක්කොම සීමාකාරී තත්වයන් තියෙන වෙලාවක ගොඩාක් මහන්සි වෙලා උසස් තත්ත්වයේ බිත්තර බීජ හදවුවයි කියලා. මොකද වෙලා තියෙන්නේ? එයාට වෙච්ච මහන්සිය හෝ කැපකිරීමට සාධාරණ ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒතකොට එයා හිතනවා ඇයි මම මෙච්චර මහන්සි වෙලා මේ උසස් තත්ත්වයේ බිත්තර බීජ නිෂ්පාදනය කරන්නේ කියලා. එහෙම ගැටලුවකුත් උතන තියෙනවා. අනික තමයි ළමයෝ මෙන්න මේක ඔයාලා විශ්වාස කරන හේකුත් නෑ. උසස් තත්ත්වයේ බිත්තර බීජ ගොවීන් තුල දැඩි අකමැත්තක් තියෙනවා. මේ උසස් තත්ත්වයේ බිත්තර බීජ වලට ගොවීන් හරිම අකමැති. විශ්වාස කරන්නේ නෑ නේද? ඇත්ත කතාව මේකයි. ඇයි ඉතින් මේ උසස් තත්ත්වයේ වට ගොවීන් තරහ, ගොවීන් අකමැති? මෙන්න මෙහෙම හේතුවක් තියෙනවා. ළමයෝ උසස් තත්ත්වයේ බිත්තර බීජ ගත්තාම ඒවා වගා කරන්න ගියාම විශාල වශයෙන් පෝර ඕනේ, කෘෂි රසායන ඕනේ, ශ්‍රමය ඕනේ, ජලය ඕනේ. ඒ වගේ විශාල යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. බිත්තර බීජ උසස් තත්ත්වේ නම් ඒවා වගා කරන්න ගියාම ළමයෝ
විශාල යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙතෙන්දි වෙන්නේ මේකයි කිසියම් ගොවියෙක් උසස් තත්ත්වයේ බිත්තර බීජ වගා කරලා මේ විශාල යෙදවුම් ප්‍රමාණය ලබා දුන්නොත් එයාට ලැබෙනවා හොඳ අස්වැන්නක්. එයාට ලැබෙනවා වැඩි අස්වැන්නක්. හැබැයි අනික් පැත්තෙන් කිසියම් ගොවියෙක් මේ උසස් තත්ත්වයේ බිත්තර බීජ වගා කරලා ඒවාට හොඳ යෙදවුම් ලබා දුන්නේ නැත්නම් එයාට සල්ලි නැතුව හරි මොකක් හරි ගැටලුවක් වෙලා එයා යෙදවුම් දැම්මේ අඩුවේ. බීජ, පොහොර, බීජ තමයි කතා කරන්නේ. පොහොර, කෘෂි රසායන, ජලය, කෘමිනාශක අඩුවෙන් දැම්මේ. එයා දැම්මේ අඩු යෙදවුම් ප්‍රමාණයක්. මේකේ ප්‍රතිඵලය තමයි ළමයි එයාට ලැබෙන අස්වැන්න විශාල වශයෙන් පහළ යනවා. හිතාගන්න බැරි තරම් අස්වැන්න පහළ යනවා. සමහර වෙලාවට එයා සාමාන්‍ය ප්‍රභේදයක් වගා කරලා ඒකෙන් ගන්න අස්වැන්නටත් වඩා මේ උසස් ප්‍රභේදයේ උසස් මාදිලියේ ප්‍රභේද වගා කරලා ඒවා නොසලකා හැරියොත් ලැබෙන අස්වැන්න අඩු වෙනවා. ඉතින් මේ අත්දැකීම ලැබුවට පස්සේ ගොවි මේ උසස් තත්ත්වයේ බිත්තර බීජ වලට ඉතාම දැඩි ප්‍රතිරෝධයක් පෙන්눔 කරනවා. එහෙම ගැටලුවක් තියෙනවා ළමයි. හොඳයි. ඉතින් ඒ නිසා අපේ රටේ උසස් තත්ත්වයේ බිත්තර බීජවල යම් අඩුපාඩුවක්, යම් ෂෝටේජ් එකක් නැත්නම් යම් හිඟයක් පවතිනවා. ඒක අපි පිළිගනිමු. එතකොට අපි මේ බීජ පරීක්ෂා කරන්න ගියාම බීජ පරීක්ෂණ විද්‍යාගාරයක් තුල අපට කරන්න පුළුවන් පරීක්ෂාවන් කීපයක් තියෙනවා. එකක් තමයි පාරිශුද්ධතාව මනින්න පුළුවන්, ප්‍රරෝහණ ප්‍රතිශතය මනින්න පුළුවන්, ජීවිතාව බලන්න පුළුවන්, තෙතමන ප්‍රතිශතය පරීක්ෂා කරන්න පුළුවන්. අපි දැන් මෙතෙන් සලකා බලන්න යන්නේ මොනවද මේ බීජ පරීක්ෂාවක් තුල මේ කරන පරීක්ෂාවන් කියලා. මේක ප්‍රැක්ටිකල් එකක් වුණාට අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්න යනවා නෙමෙයි, මේකට අදාළ સિદ્ધාන්ත කොටස් පොඩ්ඩක් කතා කරනවා පමණයි. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න දැන් මෙතන තව එකක් තියෙනවා ජීවිතාව පරීක්ෂා කිරීම. අපි කලින් එකකයක සලකලා තියලා මම පොඩ්ඩක් මතක් කරන්න. සමහරට ඔබ ඒක ඒ පන්තියට සම්බන්ධ වුනේ නැත්නම් නමුත් දැනගන්න මේ වගේ ප්‍රධාන දේවල් හතරක් තමයි මම. අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම ළමයි පාරිශුද්ධතාව පරීක්ෂා කිරීම. මේ පාරිශුද්ධතාවට සමහරු කියනවා ළමයි පියුරිටි කියලා. බීජවල පාරිශුද්ධතාවට සමහරු කියනවා පියුරිටි කියලා. දැන් මෙතන කියනවා ළමයි බීජවල පාරිශුද්ධතාව නැත්නම් බීජ පාරිශුද්ධතාව යනු බීජ තොගයක පවතින පිරිසිදු බවයි. මේ බීජවල පාරිශුද්ධතාව අපි ආකාර දෙකකින් කතා කරනවා. එකකට කියනවා ප්‍රවේණික පාරිශුද්ධතාව, අනිකට කියනවා භෞතික පාරිශුද්ධතාව. අපි ඉස්සෙල්ලම ගත්තොත් බීජවල පවතින ප්‍රවේණික පාරිශුද්ධතාව නැත්නම් ප්‍රවේණික පාරිශුද්ධ භාවය, මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයි ජෙනෙටිකල් පියුරිටි කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ජෙනෙටිකල් පියුරිටි කියලා. කිසියම් බීජ තොගයක දක්වා ඇති ප්‍රභේදයේ බීජ පමණක් පැවතීමේ හැකියාවයි. දැන් දැනගන්න අපි ඕනෑම බීජ මාදිලියක් නැත්නම් බීජ සාම්පලයක් ගත්තාම ඒකේ මුද්‍රණය කරලා තියෙනවා. මේක BG 379 මේක BG 450 මේක BG 400 ආදී වශයෙන් වෙරයිටි එකක් නැත්නම් ප්‍රභේදයක් දක්වලා තියෙනවා. ඒක ලේබලේ පැහැදිලිව මුද්‍රණය කරලා තියෙනවා. ඒතර කිසියම් බීජ තොගයක මේ දක්වලා තියෙන මුද්‍රණය කරලා තියෙන ප්‍රභේදයේ බීජ විතරක් තියෙනවා නම් නැත්නම් මුද්‍රණය කරලා තියෙන ප්‍රභේදයේ බීජ පමණක් පැවතීමේ හැකියාවට අපි කියනවා ප්‍රවේණික පාරිශුද්ධතාව, එහෙම නැත්නම් ජෙනෙටිකල් පියුරිටි කියලා. එතකොට අපි කොහොමද ළමයෝ මේ බීජ මේ ප්‍රභේදය කියලා හඳුනගන්නේ? දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ළමයි අපිට
බීජ ගත්තාම ඔක්කොම එක වගේ. ඔයා ඕනනම් වී බීජ වර්ගයක් ගන්න. ඊටාම පළපුරුදු විශේෂඥයෙකුට හැර වී බීජ දිහා බලමු. අපටත් ඕන කෙනෙක් කියයි මේවා බීජ විශාල වර්ගයේ නාඩු, මේවා බීජ කුඩා වර්ගයේ සම්බා, මේක නිවුඩ්ඩ තියෙන එකක්, මේක නිවුඩ්ඩ නැති එකක්. ඔහොමනම් මේක රතුහාලක් එහෙම කියයි. ඒ හැර බීජ දිහා බලලා මේක බීජී 450ද, මේක බීජී 400ද එහෙම කියන්න බෑ ළමයි. අන්න ඒ නිසා බීජ පරීක්ෂා කරලා බීජවල ප්‍රවේණික පාරිශුද්ධතාවය එක එල්ලේම අපිට කතා කරන්න බැරි ගතියක් තියෙනවා. කොහොමවත් මෙතන කියනවා ළමයෝ ප්‍රවේණික පාරිශුද්ධතාවයවත් ජෙනටිකල් පියුරිටි කියන්නේ කිසියම් බීජ තොගයක දක්වා ඇති ප්‍රභේදයේ බීජ පමණක් පැවතීමේ හැකියාවයි. පිටෙන්දි කරන්නේ මොකක්ද? මෙහිදී සාම්පලයේ ඇති වෙන්කර හඳුනාගත හැකි වෙනත් මාදිලිවල බීජ. ඒවට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ other distinguishable seeds. නැත්තම් other distinguishable varieties කියලා කියනවා. seeds කියලා කියන්න පුළුවන්. සමහරු ප්‍රභේද කියන අර්ථයෙන් මේකට කියනවා other distinguishable varieties කියලා. මේ වී අකුරක් දාලා තියෙන්නේ ඒකයි. ලෙස හඳුන්වනවා. එතකොට මේ ODV නැත්තම් other distinguishable varieties කියලා කියන්නේ බීජවල ලක්ෂණ ඇති නැත්තම් බීජවල පවතින ලක්ෂණ මගින් හඳුනාගත හැකි ප්‍රභේද. වෙන්කර හඳුනාගත හැකි ප්‍රභේද. මට උනම් මෙතන කියන්න පුළුවන් ODV කියලා කියන්නේ නැත්තම් වෙනත් වෙන්කරගත හැකි ප්‍රභේද කියලා කියන්නේ බීජවල හමුවන ලක්ෂණ මත බීජවල හමුවන ලක්ෂණ මත ප්‍රභේද වශයෙන් වෙන් කරගත හැකි බීජයි. ප්‍රභේද වශයෙන් වෙන් කරගත හැකි බීජයි. බීජය දිහා බලලා කියත හැකි මේක අහවල් ප්‍රභේදය කියලා. ඒක ටිකක් අමාරු වැඩක්. ඒ කොහොම වුණත් මේ ODVs වෙන් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෙලින්ම මේ බීජ දිහා බලලම කරන වැඩි. මෙතෙන් තමයි අපි කරන්නේ බීජයේ බාහිරින් දක්වන වෙනස්කම් බලනවා. අපි බීජ ටික අරගෙන මේ වගේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කඩදාසියක් හෝ මේසයක් මත දාලා ඊළඟට හෑන්ඩ් ලෙන්ස් එකක් හෙවත් අත්කාචයක් පාවිච්චි කරනවා වුණා. බීජ එහාට මෙහාට කරන්න අපිට පුළුවන් ෆොසෙප් එකක් හෙවත් දෙහි අඩුවක් පාවිච්චි කරන්න. ඒ කරලා මේ අත්කාචයෙන් බීජ දිහා බලපුවම මේවායේ තියෙන වරයිටල් කැරක්ටර්ස් කියලා කියන්නේ ප්‍රභේදාත්මක ලක්ෂණ හඳුනාගත්ත හැකි සමහර ඒවා. ඒ මත මෙයා මේක මෙයා මෙහෙම කියලා වෙන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔය සමහර මුං ඇට බීජ තියෙනවා. මෙතන කළු පාට පොඩි ලපයක් තියෙනවා. අපිට ඒ මගින් මේ අහවල් මුං ඇට වර්ගය කියලා වෙන් කරගන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට බීජ දක්වන ලක්ෂණ මත ප්‍රභේද වලට වෙන් කරගන්න එක ප්‍රායෝගිකව නැත්නම් ප්‍රැක්ටිකලි එච්චර වළංගු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එනවා දෙවෙනි ක්‍රමයකට. මේකට අපි කියනවා ශේෂ්ඨ පරීක්ෂාවන් මගින්. මෙතෙන්දි කියන්නේ බීජ මගින් වෙනස ලක්ෂණ හඳුනා ගැනීමට අපහසු අවස්ථාවල ඒ බීජ ශේෂ්ත්‍රී වගා කරනවා. වගා කරලා අපි ශාක ලබා ගන්නවා. සමහර වෙලාවට බීජ එක හා සමාන වෙන්න පුළුවන්. නමුත් වගා කරපුවාම හම්බෙන ශාකවල ලොකු වෙනස්කම් තියෙනවා. ඒ මගින් අපට කිය හැකි මේ බීජය අහවල් ප්‍රභේදය, මෙයා අහවල් ප්‍රභේදය කියලා අපිට ප්‍රභේද වශයෙන් වෙන් කරගන්න පුළුවන්. ඒක ක්‍රමයක්. අපි කලින් කතා කළේ ප්‍රවේණික පාරිශුද්ධතාව. කිසියම් බීජ සාම්පලයක දක්වා ඇති ප්‍රභේදයේ බීජ පැවතීමේ හැකියාවට කිව්වා ජෙනටිකල් පියුරිටි හෙවත් ප්‍රවේණික පාරිශුද්ධතාව කියලා. තවත් පාරිශුද්ධතාකාරයක් තියෙනවා. ඒකට අපි කියනවා භෞතික පාරිශුද්ධතාව. ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ ෆිසිකල් පියුරිටි කියලා. ඒකට අපි කියනවා ෆිසිකල් පියුරිටි කියලා.
මේ අර්ථය අපි කතා කරන්නේ කිසියම් බීජ සාම්පලයක් භෞතික අපද්‍රව්‍ය වලින් අපි කියනවා ෆිසිකල් මැටීරියල් නැත්නම් ඉනර්ට් මැටීරියල් වලින් තොර වීමේ හැකියාවයි. මෙහිදී භෞතික අපද්‍රව්‍ය විදිහට හිස් බීජ, අපරිණත බීජ, සම්පූර්ණ බීජයෙන් භාගයට හෙවත් අඩකට වඩා කුඩා බීජ කෑලි, දූවිලි, දහයිය, වල්පැල බීජ ආදිය ගන්න. මෙන්න බීජ සාම්පලයක තියෙන භෞතික අපද්‍රව්‍ය හෙවත් ඉනර්ට් මැටීරියල් මොනවද? හිස් බීජ. හිස් බීජ කියන්නේ බොල් ඒවා. තව වර්ගයක් මම මෙතනට එකතු කරනවා හිස් පුෂ්පිකා. මේක වී වලට ආවේනිකයි. හිස් පුෂ්පිකා. දැන් ළමයි ගොයම් වැනි ශාකවල හටගන්නේ පුෂ්ප ෆ්ලවර්ස් නෙමේ පුෂ්පිකා. ඒවට කියන්නේ ෆ්ලෝරෙට්ස් කියලා. ෆ්ලවර් එකක් හෙවත් මලක් කියලා කියන්නේ නැත්තම් එක මලක්. පුෂ්පිකාවක් කියලා කියන්නේ මල් පොකුරක ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්ලොරසන්ස් එකක් කියලා. ඉන්ෆ්ලොරසන්ස් එක හටගන්න එක මලකට අපි කියනවා පුෂ්පිකාවක් හෙවත් ෆ්ලොරෙට් එකක් කියලා. දැනගන්න ගොයම් ශාකයේ හටගන්නේ මල් නෙමෙයි මල් පොකුරු. ඒකනේ අපිට කරලක් හම්බ වෙන්නේ. එතකොට ඒකේ තියෙන එක එක හාල් ඇටයක් නැත්තම් එක එක වී ඇටයක් ලබා දෙන කුඩා මලකට අපි කියනවා පුෂ්පිකාවක් හෙවත් ෆ්ලොරෙට් එකක් කියලා. එතකොට ගොයම් ශාකයේ මේ වාගේව ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඒ නිසා හිස් බීජ, හිස් පුෂ්පිකා, අපර්ණත බීජ, සම්පූර්ණ බීජෙන් භාගයට වඩා පොඩියට කැඩිච්ච කැබලි, දූවිලි, දහයිය, වල් බීජ ආදියට අපි කියනවා භෞතික පාරිශුද්ධතාවය යටතේ අයින් කරන දේවල් කියලා. මෙන්න භෞතික පාරිශුද්ධතාව සෙවීමේ සමීකරණය මුල් බීජ නියන්දිය ස්කන්ධය අපි ගන්නවා භෞතික අපද්‍රව්‍ය ඉවත් කළ පිරිසිදු බීජවල ස්කන්ධය ගන්නවා. මේ අතර අනුපාතය මගින් බීජවල භෞතික පාරිශුද්ධතාව හොයන්න පුළුවන්. පුතේ මම මෙහෙම ගානක් ඉදිරිපත් කරන්නම්කෝ. නිකන් සමීකරණය දැක්කමයි හිතුනේ. මං කියනවා මෙහෙම කතාවක්. මම ගන්නවා ළමයි එක්තරා බීජ සාම්පලයක්. මම ගන්න බීජ සාම්පලයේ ස්කන්ධය මම යොදා ගන්න බීජ සාම්පලයේ ස්කන්ධය සමාන වෙනවා ග්‍රෑම් 400ට. මේකේ අපද්‍රව්‍ය විදියට තියෙනවා ළමයි බොල් බීජ ග්‍රෑම් 8ක්. නිකන් අපි හිතමු ඊළඟට තියෙනවා හිස් පුෂ්පිකා. ඒ කියන්නේ කරලේ තිබිච්ච මල් සංසේචනය වෙලත් නෑ හිස් පුෂ්පිකා. මේකේ තියෙනවා හිස් පුෂ්පිකා ග්‍රෑම් 3ක්. ඊළඟට හරියට මෝරලා නෑ තාමත් කොළ පාට තියෙනවා පැහිච්ච නැති වී ඇට. ඒවට අපි කියනවා අපරිණත බීජ කියලා. කොච්චර නිසි අවස්ථාවේ අස්වරු නිලුවත් ඌවා තියෙන්න පුළුවන් ළමයි. අපරිණත බීජ තියෙනවා හිතන්න ග්‍රෑම් 6ක්. තව මොනවද තියෙන්න පුළුවන්? කුඩා කැබලි තියෙනවා ළමයෝ. මේ කැබලි වල ලක්ෂණය තමයි මේ කැබැල්ලක් භාගයට වඩා ප්‍රමාණයෙන් කුඩයි. මම කියනවා අඩකට කුඩා කැබලි. අඩක් කියන්නේ භාගෙනේ. අඩකට කුඩා කැබලි. මට මේවා වෙන වෙනම අරන් බර කිරත හැකි ළමයි. තියෙනවා ළමයෝ ග්‍රෑම් 2ක්. ගොඩක් නෑ 2ක් තියෙනවා. දූවිලිත් තිබුණා ඔය ඇස්සේ. දූවිලි ග්‍රෑම් 1ක් තිබුණා. ඒ වගේම 10 තිබුණා ග්‍රෑම් 2ක්. වල්පැල ඇටි බීජ තිබුණා ග්‍රෑම් 3ක්.
මගෙන් අහන්නේ මොකක්ද? මෙයාගේ භෞතික පාරිශුද්ධතාව. මම එක දෙයක් දන්නවා. සාම්පලයේ ස්කන්ධය ග්‍රෑම් 400යි. සෝරි. ළමයි සාම්පලයේ ස්කන්ධය මම දන්නවා ග්‍රෑම් 400යි. සාම්පලයේ ස්කන්ධය ග්‍රෑම් 400යි. මේ ග්‍රෑම් 400ක් වූ සාම්පලයේ තියෙන ළමයෝ මෙන්න මේ ඔක්කොම කට්ටිය. මේ ඔක්කොම කට්ටිය මොනවද? භෞතික අපද්‍රව්‍ය වෙනවා. මට මෙතන ලියන්න පුළුවන් ඕනනම් භෞතික අපද්‍රව්‍ය කියලා. මට පුළුවන් භෞතික අපද්‍රව්‍ය වල ස්කන්ධය ලබා ගන්න මේ ටික එකතු කරපුවාම. කොයි ටිකද ළමයි? මෙන්න මෙතනින් පටන් අරගෙන මෙතන දක්වා. 8යි 3යි 11යි. 11යි 6යි 17යි. 17යි 2යි 19යි 1යි 20යි 2යි 22යි 3යි 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි. ග්‍රෑම් 25ක් තියෙනවා මේකේ භෞතික අපද්‍රව්‍ය. 8යි 3යි 11යි 17යි 2යි 19යි 1යි 20යි 2යි 22යි 3යි 25යි. හරි. මේ තියෙන ළමයි මොනවද? භෞතික අපද්‍රව්‍ය. ග්‍රෑම් 25ක් තියෙනවා. එහෙනම් මට පුළුවන් මේකේ භෞතික පාරිශුද්ධතාව සඳහා ෆිසිකල් පියුරිටි සඳහා සමීකරණයක් යෝජනා කරන්න. යටට දානවා මොකද්ද? ළමයි හොඳට මතක තියාගන්න මේ පහළට දාන්නේ අපි යොදා ගන්න සාම්පලයේ ආරම්භක ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 400යි. ඒකට සාපේක්ෂවනේ අපි කතා කරන්නේ. යටට දානවා ග්‍රෑම් 400. ප්‍රශ්නයක් නෑ. දැන් හුඟක් කට්ටිය කලබලයට කරන දෙයක් තියෙනවා. උඩට යා මේ අපද්‍රව්‍ය වල ස්කන්ධය දාගන්නවා. එහෙම දාලා හරියන්නේ නෑ. එයා උඩට දාන්න ඕනන්නේ අපද්‍රව්‍ය හැර ඉතිරි ද්‍රව්‍ය වල ස්කන්ධය. උඩට දාන්නේ අපද්‍රව්‍ය වල ස්කන්ධය නෙමෙයි අපද්‍රව්‍ය හැර සංශුද්ධ බීජ වල ස්කන්ධය. බීජ සාම්පලයේ ස්කන්ධය ග්‍රෑම් 400යි අපද්‍රව්‍ය වල ස්කන්ධය ග්‍රෑම් 25යි. එහෙනම් එයාට අපද්‍රව්‍ය හැර සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ ළමයි මේ ග්‍රෑම් 400න් ග්‍රෑම් 25ක් අඩු කරන්න. ප්‍රතිශතයක් බව මේ ග්‍රෑම් ප්‍රතිශතයක් බවට පත් කරන්න 100න් වැඩි කරන්න. මෙන්න භෞතික පාරිශුද්ධතාව. 400යි ග්‍රෑම් ප්‍රතිශතයක් කරන්න 100න් වැඩි කරනවා. 400න් 25ක් අඩු වුනහම ග්‍රෑම් 375යි. දැන් ළමයි මෙතන ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 375 4න් බෙදන්නටයි උනේ. 375 4න් බෙදුවා නම් ඔහුට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. මෙන්න තියෙනවා ළමයෝ 375 බෙදීම 4. කීයද? 93.75ක් වෙනවා. මේකේ භෞතික පාරිශුද්ධතාව 93.75ක් වෙනවා. තේරුණාද ගණිත ගැටලු හදන විදිය? භෞතික අපද්‍රව්‍ය ටික අරගෙන මුළු ස්කන්ධයෙන් භෞතික අපද්‍රව්‍ය වල ස්කන්ධය අඩු කරපුවාම තමයි සුද්ධ බීජ ස්කන්ධය ලැබෙන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. කලබලයට වරද්ද ගන්න හිම් පාළමියෝ කෙනෙකුට කියත හැකි. උඩට දාන්න සුද්ධ බීජ ස්කන්ධය කෙනෙකුට කියත හැකි. සුද්ධ බීජ ස්කන්ධය සමානයි මේ පරීක්ෂණයට යොදාගත් බීජ ස්කන්ධය තියෙනවා. යොදාගත් බීජ වල ස්කන්ධය
යොදාගත් බීජවල ස්කන්ධයෙන් අඩු කරන්න මොකක්ද? භෞතික අපද්‍රව්‍ය වල ස්කන්ධය. එතකොට ලැබෙනවා ශුද්ධ බීජවල ස්කන්ධය. ඒක ඉර උඩින් දාන්න යොදාගත් බීජ යටින් දාන්න. දාලා ප්‍රශ්‍යතය ගණනය කරන්න. හරිද? මේ අපි ඒකම තමයි මේ කියලා තියෙන්නේ. මෙතන මුල් බීජ තමයි මේ යොදාගත් බීජ කියලා තියෙන්නේ. ශුද්ධ බීජ කියලා කියන්නේ භෞතික අපද්‍රව්‍ය ඉවත් කළ බීජ බව පැහැදිලි. එහෙනම් අපි කලින් කතා කළේ බීජවල භෞතික පාරිශුද්ධතාව සෙවීම ගැන. මේ තියෙන බීජවල ප්‍රරෝහණ ප්‍රශ්‍යතය සෙවීම. ඒ අර්ථය කියනවා බීජ සාම්පලයක් ගෙන ඊට ප්‍රරෝහණය සඳහා අවශ්‍ය තත්ත්ව ලබා දුන් විට નિયમિત කාලයක් තුල දිගටම නෙමෙයි දවස් 3-4ක කාලයක් තුල ප්‍රරෝහණය වූ බීජ සංඛ්‍යාව අර යොදාගත් බීජ වලට සාපේක්ෂව 100ට ගාණක් එවත් ප්‍රතිශතයක් වශයෙන් දක්වනවා. හොඳට මතක තියාගන්න මේකට යොදාගන්නේ බොල් ඉවත් කරලා පැය 12ක් ජලයේ පොඟවපු බීජයි. මොකද බොල් බීජවල ජීවිතාවක් නැත්තම් ප්‍රරෝහණ ශක්තියක් නැති බව අපි කවුරුත් දන්නවා. ඉතින් ඒ නිසා බොල් ටිකක් දාගෙන මේක කතා කරන්න බෑනේ. ඒ හන්ද අපි බීජවල තියෙන බොල් අයින් කරනවා. තවදුරටත් ප්‍රරෝහණය පහසු වෙන්න මේක ජලයේ පොඟවනවා. අන්න එහෙම බීජයි අපි මේකට යොදාගන්නේ. එතකොට සමීකරණයක් අපිට යෝජනා කරන්න පුළුවන්. බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය සමානයි નિયમિત කාලය තුල ප්‍රරෝහණය වන බීජ සංඛ්‍යාව. යටට තියෙන්නේ හැබැයි ප්‍රරෝහණ ප්‍රතිශතය නෙවෙයි බීජ පමණයි මෙතන ඉන්නේ. නැත්තම් යොදාගත් බීජ කියලා දක්වන්න පුළුවන්. යොදාගත් බීජ යට ඉන්නවා. ඒ වගේම ඒ කාලය තුල ප්‍රරෝහණය වෙච්ච කට්ටිය උඩ ඉන්නවා. මේක ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කරනවා. දැන් මෙහෙම හිතන්නකො ළමයෝ මේක කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. එතනට කලින් මම පොඩි අභ්‍යාසයකට එන්නම්. මෙහෙම හිතන්නකො ළමයෝ. දැන් මේක කරන විදියකුත් අපිට දක්වන්න පුළුවන්. මේක බීජවල ප්‍රරෝහණ ශක්තිය ප්‍රකාශ කිරීම මට ක්‍රම ගණනාවකට දක්වන්න පුළුවන්. එකක් තමයි පෙට්‍රිදීසි ක්‍රමය. තව එකක් තමයි වැලි තවාන් ක්‍රමය. තව එකක් තමයි රැග්ඩෝල් ක්‍රමය. දැන් මේ පෙට්‍රිදීසි ක්‍රමය කියන එකේදී අපි කරන්නේ ළමයි මේ වගේ වීදුරු වලින් හදුව පෙට්‍රිදීසියක් අරගෙන මේකේ අඩියට තෙත පෙරහන් කඩදාසියක් දාලා මේ විදිහට මේකට බීජ දානවා. මේ තියෙන්නේ තෙත පෙරහන් කඩදාසිය. මේකට බීජ දානවා. බීජ දාලා යම් කාලයක් ලබා දෙනවා. මෙන්න මේ කාලය තුල ප්‍රරෝහණය වෙච්ච බීජ සංඛ්‍යාව ගණන් කරලා අපට ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න පුළුවන්. එතකොට අර කලින් දක්වපු සමීකරණයේ අනුව අපි උඩට දාන්නේ ප්‍රරෝහණය වෙච්ච බීජ සංඛ්‍යාව, යටට දාන යොදාගත්ත බීජ සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් වෙන්නේ මේක අපි 100න් වැඩි කරනවා. ඕනෝකට අපි කියනවා පෙට්‍රිදීසි ක්‍රමය කියලා. මේකම කළ හැකි තව ක්‍රමයක් තියෙනවා ළමයි වැලි තවාන් ක්‍රමය. අපිට පුළුවන් ওই කාඩ්බෝඩ් පෙට්ටියක්, ওই පරණ කාඩ්බෝඩ් නෙමෙයි ළමයි ලෑලි පෙට්ටියක්, එහෙම නැත්නම් ওই පරණ ලාච්චුවක් හරි කමක් නෑ. අරගෙන මෙහෙම වැලි වලින් පුරවන්න. මේකට තෙත වැලි දාන්න. දාලා ඉවර වෙලා මේකට ඔයා ජලයේ නැත්තම් බොල් අයින් කරලා ජලයේ පොඟවාගත්ත බීජ දාන්න. ඕනනම් සමාන පරතර වලින් තැන්පත් කරන්න.
තැන්පත් කරලා උෂ්ණත්වය ලබා දෙන්න මේකට වතුර දාලා තෙත ගෝණියකින් වහන්න. දවසක් විතර ගියාට පස්සේ ගෝණිය අයින් කරන්න. දවස් 3ක් 4ක් දක්වා කාලයක් තුල බීජ කීයක් පැලවුණාද කියලා බලන්න. ඊළඟට පැලවෙච්ච බීජ සංඛ්‍යාව යටට දාලා මුළු බීජ සංඛ්‍යාව යටට දාලා පැලවෙච්ච බීජ සංඛ්‍යාව උඩට දාලා 100න් වැඩි කරන්න. මෙන්න මේකට අපි කියනවා වැලි තවාන් ක්‍රමය කියලා. බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේ ක්‍රම දෙකක් අපි කතා කළා. එකක් පෙට්‍රිදේශී ක්‍රමය, අනික වැලි තවාන් ක්‍රමය. තුන්වෙනි ක්‍රමයක් මම යෝජනා කරනවා පාංකඩ බෝනික්කා ක්‍රමය කියලා කියනවා. ඔකට නැත්නම් රැග්ඩෝල් ක්‍රමය කියලාත් කියත හැකියි. බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේ තුන්වෙනි ක්‍රමය රැග්ඩෝල් ක්‍රමය. මේකට කියනවා අපි රැග්ඩෝල් ක්‍රමය කියලා. අපි කරන්නේ මේ වාගේ දෙයක් ළමයි. මේකටත් අපි යොදාගන්නේ බොල් ඉවත් කරලා පැය 12ක් ජලයේ පොඟවාගත්ත බීජ. අපි මේකට යොදා ගන්නවා ළමයෝ පිරිසිදු කපුරිදි කෑල්ලක්. වෙනත් රිදි වර්ග අසාර්ථකයි. ඒ වගේම ඒවා මගින් නොයෙකුත් රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වෙලා මේකට බාධා වෙන්නත් පුළුවන්. අපි පාවිච්චි කරනවා පිරිසිදු කපුරිදි කෑල්ලක්. මේ වගේ පිරිසිදු කපුරිදි කෑල්ලක් අරගෙන අර විදිහටම ළමයෝ බොල් ඉවත් කරලා ජලයේ පොඟවාගත්ත බීජ දන්නා සංඛ්‍යාවක් මේ කපුරිදි කෑල්ල දිගේ තැන්පත් කරනවා මෙහෙම. මේ කතිර වලින් දක්වන්නේ ළමයි බීජ තැන්පත් කරන ස්ථාන. මෙහෙම තැන්පත් කරනවා. පීලියට. ඔයාට ඕනනම් මේකට පහලින් පොඩි ඉඩකඩක් තියෙනවා බීජ දාන්න නැතුව. මොකද ඔයා මේක ජලයෙන් යට කරපුවාම මේ ප්‍රදේශයේ බීජ දාලා තිබ්බොත් ඒ බීජ ජලයෙන් යට වෙලා කුණු වෙන්න පුළුවන්. මම පිළිගන්නවා බීජවලට යම් දුරකට නිර්වායු ශ්වසනය කරන්නත් පුළුවන්. නමුත් කෙසේ වුණත් අනවශ්‍ය විදිහට බීජ කුණු වෙන්න පුළුවන්. හන්දා ඔයා මේ පොඩි ඉඩක් ඉතුරු කරනවා. ඊළඟට මේක දිගේ ඔයා බීජ තැන්පත් කරනවා. තැන්පත් කරලා ඉවර වෙලා කෝටු කෑල්ලක් අරගෙන මේ ඇටවුම කෝටු කෑල්ලේ උතනවා මෙහෙම. මේ වගේ කෝටු කෑල්ලක් තියෙනවා බීජ වලට වඩා දිග වැඩි එකක්. ඊළඟට මේ ඇටවුම තියලා අනිත් පැත්තට නේද? ඔයා මේක දැන් මේ කෝටු කෑල්ල රෝල් කරන්නයි කල්පනා. මේ බීජ තියෙන එක. මෙහෙම ඔයා රෝල් කරගෙන යනවා. එතකොට ඔයාට ලැබෙනවා ළමයි මෙන්න මේ වගේ තත්ත්වයක්. මෙහෙම තියෙනවා කෝටු කෑල්ල. මෙහෙම ඔයා මේක රවුම් කරලා තියෙනවා. ඊළඟට ඔයා ලණු කෑල්ලක් අරගෙන මේක උඩින් බඳිනවා යටින් බඳිනවා. මෙහෙම ලැබෙනවා. ඔන්න ඔහොම තත්ත්වයක් ලැබෙනවා. ඔයා ඊළඟට වතුර පුරවපු බීකරයක් වා එකක් අරගෙන බීකරයට දානවා මේක. මෙන්න ළමයෝ ජලය පිරවපු බීකරයක් නැත්නම් ජෑම් බෝතලයක් හිස් එකක් වුණත් කමන්නේ. මෙහෙම දානවා. දාලා ඔබට මතක ඇති ළමයෝ මේ පහලින් අපි ටිකක් ඉඩ තිබ්බනේ. ඒ ඉඩ තිබ්බේ මේකට වතුර දාන්න ඕනේ හින්දා. නැත්තම් මොකද වෙන්නේ? තෙතමනය ලැබෙන්න මේ ප්‍රදේශයට වතුර දාපුවාම ඔන්න රෙදි කඩ මගින් ජලය උරාගෙන මොකද වෙන්නේ? බීජ ප්‍රරෝහණය වෙනවා. ඔයා දවස් කීපයකට පස්සේ මේ ඇටවුම ලිහිනවා. දවස් 4ක් විතර ගිහිල්ලා මේ ඇටවුම ඔයා ලිහිනවා. මෙහෙම ලිහලා බලපුවාම
මේ සලකා බලන කාලය තුල ප්‍රරෝහණය වුණු බීජ සංඛ්‍යාව ඔයාට ගණන් කරගන්න පුළුවන්. මේ විදිහට. ඔයා ඊළඟට මේ ප්‍රරෝහණය වූ බීජ සංඛ්‍යාව යොදාගත් මුළු බීජ සංඛ්‍යාවට සාපේක්ෂව 100ට ගාණක් හෙවත් ප්‍රතිශතයක් වශයෙන් දක්වනවා. මේ යොදා ගන්න ක්‍රමයට අපි කියනවා රැග්ඩෝල් මෙතඩ් කියලා. අපි කතා කරන්නේ බීජ පරීක්ෂා කිරීම ගැනයි. කිසියම් බීජ තොගයක අපිට අවශ්‍ය කරන ගුණාත්මක ලක්ෂණ තියනවාද කියලා සොයා බැලීමට පිරික්සීම තමයි මේ බීජ පරීක්ෂා කිරීම කියලා අපි කියන්නේ. ඒතර මේ අර්ථයේ කළ හැකි පරීක්ෂණ කීපයක් ගැන අපි කතා කළා ඔබට මතක ඇති. අපි කතා කළා පාරිශුද්ධතාව සෙවීම. ඒ අර්ථයේ ප්‍රවේණික පාරිශුද්ධතාව හොයන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ. පාරිශුද්ධතාව සෙවීමක් ගැන අපි කතා කළා. ඒ අර්ථයේ ප්‍රවේණික පාරිශුද්ධතාව සොයන්න පුළුවන් කියලා කිව්වා. අපි බීජවල ලක්ෂණ දිහා බලලා එහෙම නැත්නම් ඒවා ශේෂ්ත්‍රීය වගා කරලා එහෙම නැත්නම් භෞතික අපද්‍රව්‍ය තියනවාද කියලා බලන්න පුළුවන් කිව්වා. භෞතික පාරිශුද්ධතාව සෙවීම යටතේ බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය මනින්න පුළුවන් කිව්වා. ඒ යටතේ යොදාගත හැකි ක්‍රම කීපයක් ක්‍රම 3ක් විතර මම යෝජනා කළා. එකක් තමයි අපි යෝජනා කළා පෙට්‍රිදීසි ක්‍රමය. තව ක්‍රමයක් යෝජනා කළා වැලිතවාන් ක්‍රමය. තව ක්‍රමයක් යෝජනා කළා රැග්ඩෝල් ක්‍රමය. ඊළඟට අපිට හමු වෙන තව පරීක්ෂාවක් තමයි බීජවල ජීවිතාව පරීක්ෂා කිරීම. යම් බීජයකට යෝග්‍ය තත්ත්වයටදී ප්‍රරෝහණය වීමට තියෙන හැකියාව හෙවත් විභවයට අපි කියනවා බීජවල ජීවිතාව කියලා. අන්න ඒක පරීක්ෂා කරන හැටි මේ කතා කරන්නේ. ඒතර අපි දිගට ගියා. අපි කිව්වා මේ විදිහට අපිට ගණන් හදලා පෙන්වන්න පුළුවන් කියලා. right. දැන් මෙතන අපි තුන්වෙනි ක්‍රමයේ වශයෙන් අරන් තියෙනවා බීජවල පිටමන් ප්‍රතිශතයේ සෙවීම. ඒකට හේතුව තමයි ඔබට මතක ඇති බීජවල ජීවිතාව සෙවීමේ ක්‍රම ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. ඕනනම් අවස්ථෝචිතව මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. බීජවල ජීවිතාව සෙවීම පන්ති කාමරේ නැත්නම් පන්තිය සම්පූර්ණ වෙන්න කියලා හිතාගෙන මම ඕනනම් වචනයක් කියන්න. අපි හතරවෙනි ක්‍රමයේ වශයෙන්ම ගමු. බීජවල ජීවිතාව පරීක්ෂා කිරීම කලිනුත් කතා කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක්ගේ පාඨමාලාවට හිටියේ නැත්නම් එයාට මේක ග්‍රහණය කරගන්න පුළුවන්. බීජවල ජීවිතාව පරීක්ෂාව. අපි දන්නවා ජීවිතාව කියලා කියන්නේ යම් බීජයකට යෝග්‍ය තත්ත්වයට යටතේ ප්‍රරෝහණය වීමට තියෙන හැකියාව හෙවත් විභවය කියලා. මේක බලන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අර කලින් කතා කරපු විදිහට බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය පරීක්ෂා කරලා මේ ප්‍රරෝහණ ප්‍රතිශතයේ තියෙන බීජ ජීව බීජ වශයෙන් සලකන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයක් තියෙනවා. අපි මේ බීජ තියෙනවා ළමයෝ තෙත් පරිසරයක. ඒ කියන්නේ බීජ වැඩි සාපේක්ෂාර්ථාවක් තියෙන පරිසරයක තැන්පත් කරනවා. දැන් මොකද වෙන්නේ? වායුගෝලයෙන් මේ බීජ තෙතමනේ උරා ගන්නවා. ඒ සමග බීජවල ශ්වසන ශීඝ්‍රතාව වේගවත් වෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් මුදා හරිනවා. ඒ මුදා හරින කාබන් ඩයොක්සයිඩ් අපි හඳුනා ගන්නවා. මේ පරිසරයක තියලා නිකුත් වන CO2 ප්‍රමාණය මැනීමෙන් අපිට බීජවල ජීවිතාව මැන ගන්න පුළුවන්. මේ දෙවෙනි ක්‍රමය. ඒ වගේම තුන්වෙනි ක්‍රමයක් මට යෝජනා කරන්න පුළුවන්. මේකට අපි කියනවා කිමිකල් මෙතඩ් හෙවත් රසායනික ක්‍රමය කියලා. බීජවල ජීවිතාව මැනීමේ රසායනික ක්‍රමයටදී අපි පාවිච්චි කරන්නේ එක්තරා රසායනික දර්ශකයක්. ඔබ දන්නවා ආම්ලික මාධ්‍යයකදී එක් වර්ණයකුත් බාෂ්පික මාධ්‍යයකදී තවත් වර්ණයක් පෙන්වුම් කරන රසායන ද්‍රව්‍ය වලට අපි කියනවා කිමිකල් ඉන්ඩිකේටර්ස් ඒවත්
රසායනික දර්ශක කියලා. මේ වැඩිට අපි පාවිච්චි කරන රසායනික දර්ශකය තමයි ළමයෝ 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ්. 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ්. මෙයාගේ තියෙනවා ළමයි අවස්ථා දෙකක්. එක අවස්ථාවක මෙයා ඉන්නවා ඔය කියන 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ් විදිහටම. ඒ වෙලාවේ මෙයාගේ ලක්ෂණය තමයි මෙයාට નિયમિત වර්ණයක් නැහැ. මෙයා අවර්ණයි. හැබැයි මේ අවර්ණ 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ් වල ලක්ෂණයක් තමයි කිසියම් උපස්තරයකින් මුදා හරින එච්චයින ලැබුණොත් ආම්ලික මාධ්‍යයේදී මෙයා මොකද වෙන්නේ? මෙයා පත් වෙනවා ෆෝමුසාන් බවට. මෙයා පත් වෙනවා ළමයෝ ෆෝමුසාන් කියන රසායනික සංයෝගයේ බවට. මේ ෆෝමුසාන් වල ලක්ෂණය තමයි ආවේනික රෝස පැහැයක් පවතිනවා. මේ රෝස පැහැයට අපි කියනවා කාමයින් රෝස පැහැය කියලා. එතකොට මේ එච්චයින ලැබෙන්නේ බීජවල පවතින එක්තරා එන්සයිමයක් මගින්. මේ එන්සයිමයට අපි කියනවා ඩිහයිඩ්‍රජිනේස් කියලා. මේ ඩිහයිඩ්‍රජිනේස් කියන එන්සයිමය පවතින්නේ බීජයේ ශ්වසනය මගින්. නැත්නම් බීජයේ ශ්වසනයට තමයි ඩිහයිඩ්‍රජිනේස් නම් එන්සයිමේ මුදාහරින. අනික් පැත්තට මේ එන්සයිමේ මුදා හරිනවා නම් මේ බීජවල ජීවිතාව පවතිනවා. ඇයි? ජීවිතාව කියලා කියන්නේ යෝග්‍ය තත්වයට තිය ප්‍රරෝහණය වීමට ඇති හැකියාවනේ. මේකට තියා ශ්වසනය කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා ශ්වසනය මගින් අනිවාර්යයෙන්ම ඩිහයිඩ්‍රජිනේස් එන්සයිමේ නිපදවනවා. එහෙම නැත්නම් ඒ එන්සයිමේ තියෙනවා නම් මොකද වෙන්නේ? මෙයා මගින් මාධ්‍යයට එච්චයින මුදා හරිනවා. මේ එන්සයිමේ මගින් මාධ්‍යයට එච්චයින මුදා හරිනවා. එතකොට අපි කිව්වේ දැන් මෙතන පවතින ඩිහයිඩ්‍රජිනේස් කියන එන්සයිමේ මගින් මාධ්‍යයට එච්චයින මුදා හරිනවා. මේ මුදා හරින එච්චයින සංවේදී වෙනවා මෙන්න මේ දර්ශකයට. මොකද වෙන්නේ? එච්චයින හමුවේ මේ දර්ශකයේ රෝස පාටලු. එතකොට මේක යොදාගන්නේ මේ විදිහටයි අපි මේක ප්‍රමාණින් කුඩා බීජ වලට තමයි පාවිච්චි කරන්නේ. ඔය V වගේ බීජ වලට බීජ අරගෙන මුල් අයින් කරලා අර වගේම පැය 12ක් ජලයේ පුරවනවා. ඊළඟට කලලය මැදි වන ආකාරයට මේ බීජ මැදින් කපා ගන්නවා. පෙට්‍රදීසියක් අරගෙන මේ බීජවල හරි මැදින් දෙකට කපලා කලලය සහිත භාගය තෝරලා මේකට දානවා මෙහෙම. මේ විදිහට දන්නා බීජ සංඛ්‍යාවක් අපි දානවා. ඔයගොල්ලන්ට මේ හාල් ඇටේ නිකන් කලලය සුදු පාට තිතක් වශයෙන් යන්තම් හෝ පේනවා. හොඳට බැලුවොත් එහෙම. ඊළඟට අපි කරන වැඩි ඔය 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ් කියන කිමිකල් එක අරගෙන ඒකෙන් 1%ක පමණ සාන්ද්‍ර ලවණයක් හදලා ඒ ලවණය මේ බීජ වලට දානවා. මදක් බීජ වලට දාලා කියන්නේ පාවෙන්න දාන්නේ නිකන් බීජ වලට හෙලනවා. ඊළඟට මේ ඇටෝම පැය භාගයක් පමණ අඳුරේ තියෙනවා. දැනගන්න අඳුරේ තමයි මේ ප්‍රතික්‍රියාව හොඳින් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි පරීක්ෂා කරපුවාම අපට මේ යොදාගත් ඇටෝමේ තියෙන බීජවල කලලය හොඳට රෝස පාට වෙලා තියෙනවා නම් ඒවා ජීවිතාව සහිත බීජ කියලා කියන්න පුළුවන්. අපිට පරීක්ෂණයට යොදාගත් සම්පූර්ණ බීජ සංඛ්‍යාව යට දානවා. රෝස පාට වෙච්ච බීජ සංඛ්‍යාව උඩට දානවා. 100න් වැඩි කරලා මේක ප්‍රතිශතයක් බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේකට අපි කියනවා
ටෙට්‍රසෝලියම් පරීක්ෂාව කියලා. අපි ඔය කතා කළේ බීජවල ජීවිතාව සෙවීමේ ක්‍රම දෙකක් කතා කළා. එකක් මම කතා කළා තුනක් කතා කළා. එකක් කතා කළා ප්‍රරෝහණ ප්‍රතිශතයේ සෙවීම. දෙවෙනි එක තෙත් පරිසරයක තියලා පිටත් වෙන CO2 ප්‍රමාණය මැනීම. තුන්වෙනි එක තමයි මේ රසායනික ක්‍රමය යටතේ ටෙට්‍රසෝලියම් පරීක්ෂාව කිරීම. අපට අවශ්‍ය නම් හතරවෙනි ක්‍රමයක් යෝජනා කරන්න පුළුවන්. ඒක ඊටාම කාර්යක්ෂම ක්‍රමයක්. නැත්නම් හැබැයි ඒකේ වියදම අධික වීම තමයි ගැටලුව වෙන්නේ ජීවිතාව සෙවීමට. මේකට අපි කියනවා X කිරණ භාවිතාව කියලා. නැත්නම් X කිරණ ක්‍රමය කියන්න පුළුවන්. මෙතෙන්දී අපි කරන්නේ බීජ අරගෙන ඒවායේ X කිරණ ඡායාරූප පරීක්ෂා කරනවා. බීජයේ X කිරණ ඡායාරූපේ පරීක්ෂා කරපුවම අපිට ඒකේ තියෙන කලලයේ තත්ත්ව මැනීමෙන් ජීවිතාව ගැන අදහසක් ලබා ගන්න පුළුවන්. එතකොට මේක ඊටාම නිවැරදි ක්‍රමයක් වෙනවා. නමුත් මේ ක්‍රමයට වියදම අධික වීමයි ගැටලුව. ඊළඟට අපි කිව්වා බීජවල තියෙන තෙතමනයේ මැනීමක් ගැන. බීජවල පවතින තෙතමනයේ මැනීමේදී අපි කරන්නේ බීජ අරගෙන ඒවායේ තියෙන ජල ප්‍රතිශතය පරීක්ෂා කිරීමකටයි යන්නේ. ඒ ගැන අපි මේ කතා කරන්න යන්නේ. ප්‍රරෝහණ ප්‍රතිශතයෙන් පස්සේ මම හිතන්නේ අපි කතා කළේ බීජවල පවතින තෙතමනයේ මැනීම. ඒ අර්ථය අපට කළ හැකි එක ක්‍රියාවක් තමයි මේ බීජවල පවතින හතරවෙනි ප්‍රැක්ටිකල් එක යටතේ අපට කළ හැකි ක්‍රියාවක් තමයි බීජවල පවතින ජල ප්‍රතිශතය මැනීම. පාරිශුද්ධතාව මැනීමට කලින් අපිට කතා කරන්න පුළුවන් මේ විදිහට බීජවල පවතින ජල ප්‍රතිශතය මැනීම. තෙතමන ප්‍රතිශතය මැනීම ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. බීජවල තෙතමනයේ මැනීම අපට ආකාර කීපයකට කරන්න පුළුවන්. මේකෙන් තියෙන සරලම උපක්‍රමය තමයි උදුන භාවිතය බීජවල තෙතමනයේ මැනීම. සිදු කළ හැකි සරලම ආකාරය තමයි උදුන් භාවිතය. මෙතෙන්දී අපි කරන්නේ බීජ සාම්පලයක් ගන්නවා. අරගෙන ඒකේ තමයි ස්කන්ධය කිරා ගන්නවා. මේදී බීජ සාම්පලයේ කිරා ගන්න මේ ස්කන්ධයට අපි කියනවා තෙත් ස්කන්ධය කියලා. ඊළඟට මේක අපි අවන් එකේ දාලා රත් කරනවා. රත් කරද්දී මේකේ තියෙන ජලය ඉවත් වෙනවා. ජලය ඉවත් වෙලා අපට ලැබෙනවා බීජවල පමණක්. දැන් මේකේ තියෙනවා බීජ හා ජලය කියන දෙන්නම්. ඒකයි තෙත් ස්කන්ධය කියන්නේ. රත් කරද්දී ජලය ඉවත් වෙනවා අපට ලැබෙනවා බීජවල පමණක් ස්කන්ධය. මේකට අපි කියනවා බීජවල වියලි ස්කන්ධය කියලා. බීජවල තියෙන තෙත් ස්කන්ධයෙන් වියලි ස්කන්ධය අඩු කිරීමෙන් අපට බීජවල ජලීය ස්කන්ධය හොයාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න බීජවල තෙතමන ප්‍රතිශතය දක්වන්නේ තෙත් ස්කන්ධයට සාපේක්ෂවයි. ඒ නිසා මට මේ මගින් කියන්න පුළුවන් ඊළඟට බීජයේ පවතින තෙතමන ප්‍රතිශතය හෙවත් ජල ප්‍රතිශතය සමාන වෙනවා බීජයේ තියෙන ජලයේ ස්කන්ධය බීජයේ ඇති ජලයේ ස්කන්ධය ඉර උඩ ඉන්නවා ඉර යට ඉන්නවා බීජයේ තෙත් ස්කන්ධය ඉර යට ඉන්නවා බීජයේ තෙත් ස්කන්ධය. මේක ප්‍රතිශතයක් බවට පත් කරන්නට අපි 100න් වැඩි කරනවා. මට මෙහෙම උදාහරණයක් යෝජනා කරන්න පුළුවන්. හිතන්න මෙන්න මෙහෙම ළමයි අපිට තියෙන අගයන් ආදේශ කරන්න.
මෙන්න තියෙනවා එක්තරා බීජ සාම්පලයක් නැත්නම් බීජයක තෙත් සාම්පලයක්. බීජය හා ජලය කියන දෙන්නම ඉන්නවා. හිතන්න මේකේ ස්කන්ධය ග්‍රෑම් 200යි. මේක අවන්නයක දාලා නියත ස්කන්ධයක් දක්වා රත් කළා. ජලය ඉවත් වුණා. දැන් මේකේ ස්කන්ධය හිතන්න ග්‍රෑම් 160යි කියලා. මේකේ ඉන්නේ බීජ විතරයි ජලය නැහැ. අපෙන් අහනවා මේ බීජ වල ජල ප්‍රතිශතය. අපෙන් අහනවා බීජ වල ජල ප්‍රතිශතය. අපි කියනවා බීජ වල ජල ප්‍රතිශතය සමානයි ඉර උඩ ඉන්නවා ජලයේ ස්කන්ධය. ඉර යට ඉන්නවා ළමයි බීජවල තෙත් ස්කන්ධය. ඉර යට ඉන්නවා බීජවල තෙත් ස්කන්ධය. ප්‍රතිශතයක් බවට පත් කරන්න 100න් වැඩි කරනවා. දැන් ළමයි බලන්න අගයන්. දැන් බීජවල තෙත් ස්කන්ධය කියන්නේ මෙන්න මෙයා. කොච්චරක්ද? ග්‍රෑම් 200යි. බීජවල තෙත් ස්කන්ධය කියන්නේ මෙතන බීජ හා ජලය කියන දෙන්නගේම ස්කන්ධය මේ තියෙන ළමයි. බීජ හා ජලය කියන දෙන්නගේම ස්කන්ධය ග්‍රෑම් 200යි. ඒක අපි දානවා ඉර යටට. ඉර උඩට එන්න ඕන ජලයේ ස්කන්ධය. මේ බලන්න ළමයි ජලයේ ස්කන්ධය හොයන විදිහ. මෙතන බීජයි ජලයයි දෙකම 200යි. මෙතන බීජ විතරක් 160යි. මෙතන බීජ විතරක් 160යි. මේ 200න් 160 අඩු වෙනවා. ඒක තමයි ජලයේ ස්කන්ධය. කොච්චරක්ද? ග්‍රෑම් 40යි. ග්‍රෑම් 40යි. මේක ප්‍රතිශතයක් බවට පත් කරන්න අපි 100න් වැඩි කරනවා. ළමයි බලන්න වෙනදී ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා 100 1යි 100 2යි. 40 බෙදීම 2 සමානයි. ජල ප්‍රතිශතය කොච්චරද? 20ක් වෙනවා. බීජවල පැවති ජල ප්‍රතිශතය 20ක් වෙනවා. මෙන්න බීජවල තෙතමනයේ සෙවීමේ පළවෙනි ක්‍රමය. මේකට අපි කියනවා බාරමිතික ක්‍රමය නැත්නම් උදුන් භාවිතා කරනවා කියලා. මේ වෙනුවට දෙවන ක්‍රමයක් තියෙනවා. ඒකෙදී අපි උපකරණයක් භාවිතා කරන්නේ. ඒකට අපි කියනවා තෙතමන මාපකය භාවිතය කියලා. දෙවනි ක්‍රමයක් ගැන කතා කරත හැකි. ඒ යටතේ අපි කරන්නේ උපකරණයක් භාවිතා කරනවා. ඒකට අපි කියනවා තෙතමන මාපකය කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා moisture meter කියලා. moisture meter. අපි කෙලින්ම මේ උපකරණයේ බීජ වලට ඇතුල් කරපුවාම මේක ඩිජිටල් ආකාරයේවත් අර ඉලක්කම් වැටෙන ආකාරයේ උපකරණයක්. මේ උපකරණයේ කෙලින්ම බීජ වලට ඇතුල් කරපුවාම අපට එක එල්ලේම තෙතමනේ මැන ගන්න පුළුවන්. මේකට අපි කියනවා moisture meter හෙවත් තෙතමන මාපකය කියලා. right. මීට අමතරව බීජ වියලීමේදී අවන් පාවිච්චි කරනව වෙනුවට අපට විජලකාරක භාවිතා කරලා බීජ වියලන්න පුළුවන්. අවන් භාවිතා කරනව වෙනුවට විජලකාරක භාවිතා කරලා බීජ වේලන්න පුළුවන්. මෙහිදී විජලකාරක විදිහට කැල්සියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් සිලිකා ජෙල් ආදිය අපට යොදා ගන්න පුළුවන්. මේ මගින් අපට බීජ වියලීමක් කරන්න පුළුවන්. එහෙනම් අපි කතා කළේ බීජවල පරීක්ෂා කිරීම ගැන. බීජ පරීක්ෂා කරනවා කියන්නේ කිසියම් බීජ තොගයක නැත්නම් බීජ සාම්පලයක අවශ්‍ය ගුණාත්මක ලක්ෂණ තියෙනවද කියලා පරීක්ෂා බලන එක. මේ යටතේ කළ හැකි පරීක්ෂණ කීපයක් අපි කිව්වා. පළවෙනි පරීක්ෂාව පාරිශුද්ධතාව. මේක ආකාර දෙකයි. භෞතික පාරිශුද්ධතාව, ප්‍රවේණික පාරිශුද්ධතාව. දෙවනුව ප්‍රරෝහණ ප්‍රතිශතය. මේක සොයන්න පෙට්‍රදීසි ක්‍රමය, රැග්ඩෝල් ක්‍රමය, වැලිතවාන් ක්‍රමය යොදා ගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමයට අපි කිව්වා බීජවල ජීවිතාවශ වීම. මේක හොයන්නත් අපට ක්‍රම තිබුණා. එකක් තමයි ප්‍රරෝහණ ප්‍රතිශතය.
එහෙම නැත්නම් බීජ තෙත් පරිසරයක තියෙන නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් මයින්ඩ් පුළුවන්. එහෙම නැත්නම් එක්ස් කියන ඡායාරූප බලන්න පුළුවන්. එහෙම නැත්නම් 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රසෝඩියම් ක්ලොරයිඩ් යොදාගෙන රසායනිකව පුළුවන්. හතරවෙනි එක බීජවල තෙතමනය මැනීම. මේක අපිට බාරමිතික ක්‍රමයකට කරන්නත් පුළුවන්. තෙතමන මාපකයේ මගින් කරන්නත් පුළුවන්. එහෙනම් දරුවනේ මේ කෙටි ඒකකය බීජ පරීක්ෂා කිරීම කියන ඒකකය තමයි අපි මේ සාකච්ඡා කළේ. අපි එහෙනම් අදට පාඩම නතර කරනවා. පාඩම ඉවරයි. අපි ඊළඟට මෙබඳු පාඩමකින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.